නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුමනසාර මාවතේ සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලි බඩ බණ්ඩලේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රීකුල කුලතුංග හෙට්ටිආරච්චි මහත්මයා සහ මාතර නවරෝහලේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය සහ දනිරු වත්මිර පුතුණුවන් ඇතුළු පින්වන්ත පිරිසයි අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. අපි මේ පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පසුගිය සති කිහිපය පුරාවටම අපි තාමත්ම වටින ධර්මදේශනා මාලාවක් සිද්ධ කරා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු මහා පුණ්‍යවන්ත මහරහතන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳව ධර්මයේ සඳහන් කරුණු වලින් යම් ප්‍රමාණයක් සිහිපත් කළා. ඒ තමයි ආනන්ද මහරහතන් වහන්සේගේ කතාව. අද දවසේ මාතෘකා කරගත්තා ඔබට විශේෂ යමක් විශේෂයෙන්ම පැහැදිලි කරන්න. පින්වත්නි, තව දින කිහිපයකින්
ඔබට විශේෂ දවසක් උදා වෙනවා. ඒ තමයි වස්තුන් මාසී ආරම්භය. සම්බුද්ධ ශාසනයෙහි ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මේ වස්තුන් මාසය කියලා කියන්නේ. නමුත් බොහෝ දෙනෙක් මේ වස්තුන් මාසයේ පිළිබඳව ලොකු අවබෝධයක් නෑ කියලා සමහර විටකදී අපට හිතෙනවා. වැඩි දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පින්කමේදී කටින පින්කමට. නමුත් පින්වතුනි, මේ කටින පින්කම කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. කටින මහා පින්කම කියන්නේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. වස්තුන් මාසය කියලා කියන්නේ දායකින් වෙච්ච ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව. මේ කාරණාවල් දෙකම අපි හරිහැටි වටහා ගන්නට ඕන. වස්තුන් මාසයේ කොහොමද අපි වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ? පින්වත්නි, අපි පසුගිය සති කිහිපේ පුරාවටම කතා කළා ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව. ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ වැඩ හිටපු මහා පුණ්‍යවන්තම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන අවුරුදු 25ක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ හිඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේට ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක් ලැබුණේ කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සුමන කියල රාජකුමාරය වෙලා අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ උත්පත්ති ලැබපු මොහොතේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමයි ආනන්ද මහතෙරුන් වහන්සේට අග්‍රස්ථාන 5ක් සමග මේ ශාසනයේ සුවිශේෂී ස්ථානයකට උන්වහන්සේට හිමිකම් කියන්න පුළුවන්කමක් ලැබුණේ. ආනන්ද මහරහතන් වහන්සේ අපි සඳහන් කළ අග්‍රස්ථාන 5ක් ලැබුවා කියලා. ගතිමන්තානං අග්ගෝ, දිතිමන්තානං අග්ගෝ, සතිමන්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපට්ඨකායනං අග්ගෝ කියලා මේ අග්‍රස්ථාන 5 ලැබුවා. ශාසනයේ කිසිම මහරහතන් වහන්සේ නමකට එවන් අග්‍රස්ථාන ලැබුණේ. නමුත් සුවිශේෂී අවස්ථාවක් කෙනෙකුට ලැබෙනවා නම් ඒ කෙනා සසරේ මහා පුණ්‍යවන්තයෙක් වෙන්නට ඕන. ආනන්ද මහතෙරුන් වහන්සේට ඒ අවස්ථාව ලැබුණේ සංසාරී ඒ තරමටම මහ පිං වඩපු නිසා. හැබැයි එතන විශේෂයෙන්ම කියනවා කරපු සුවිශේෂී පින්කමම තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට වස්තුන් මාසයක් උපස්ථාන කිරීම. එතකොට බලන්න පින්වතුනි, මේ වස් කාලය කියලා කියන්නේ ඒ තරම් මහා පිං වැඩෙන පින්කම. වස් කාලය පිළිබඳව කතා කරනකොට තවත් විශේෂ කරුණක් මතක් කරන්න පුළුවන්. ඒ තමයි එක කලෙක ගමක ජීවත් වුණා පුංචි පවුලක්. හිටියේ තාත්තයි පුතයි විතරයි. ගොවිතැන්පත් කරගෙන තමන්ට පුළුවන් ආකාරයට එදා වේලා හම්බ කරගෙන ජීවිතේ ගැට ගහගත්තු පිරිසක්. හැබැයි මේ දෙන්නට දවසක් වටින අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේ නමකට වස්තුන් මාසී උපස්ථානයක් කරන්න. තාත්තයි පුතයි දෙන්නත් එකට එකතු වෙලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පසේ බුදුරජාණන් වහන්සේට වස්තුන් මාසයක්ම උපස්ථාන කළා. දෙන්නත් එක උපස්ථාන කරලා ඉවරනම හරි සතුටක් දැනුණා. අපි මේ වගේ වටින පින්කමක් ජීවිතයට එකතු කරගත්ත නේද කියලා. සතුටට පත්වෙච්ච මේ දෙන්නා එයින් නොනැවති තවත් පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට උපස්ථාන කරන පටන් ගත්තා. මෙහෙම උපස්ථාන කරලා ඉවර වෙලා තාත්තයි පුතයි දෙන්නා කාලයාගේ ඇවෑමින් මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදුනා.
දෙව්ලොව ජීවත් වෙනකොට ඒ කාලේ රටේ රජකම් කළා මහා පනාදකෙල් රජකෙනෙක්. මුලින්ම මහරජතුමා සුරුචි රජතුමා ඔහුට හිටියා සුමේදා කියලා අග්‍රමහේෂිකාවා. මේ සුමේදා කියන අග්‍රමහේෂිකාවට දරුවන් ලැබුණේ නැහැ. දෙන්නටම ඒ අග්‍රමහේෂිකාවට දරුපල හටගත්තේ නැහැ. දවසක් ශක්‍ර දෙවියෝ මනුෂ්‍ය ලෝකයට පැමිණිච්ච අවස්ථාවකදී මේ ශක්‍ර දෙවියෝ මනුෂ්‍ය වේශයක් මවාගෙන ඇවිල්ලා මිනිසුන්ට කියාගෙන යනවා දරුවන් නැති අයට මම දරුවන් දෙනවා කියලා. ඒ වෙලාවේදී දරුපල නැති බොහෝ කාන්තාවෝ ශක්‍ර දෙවියෝ වටා එකතු වුණා. ශක්‍ර දෙවියෝ කියනවා හැබැයි මම දරුවෝ දෙන්නේ සිල් රකින්න කෙනෙකුට පමණයි. හැබැයි ඒ වෙනකොට පින්වතුනි අබුද්ධෝත්පාද කාලයක් නිසා මේ මිනිස්සු සිල් කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. ඒ නිසා කාන්තාවෝ කියනවා අපි නම් සිල් කියලා දේ දන්නේ නැහැ. හැබැයි අග්‍රමහේෂිකාව නම් සිල් රකින්නවා කියලා අපි අහලා තියෙනවා. ශක්‍ර දෙවියෝ පස්සේ කොහොම හරි අග්‍රමහේෂිකාව හොයාගෙන ගියා. අග්‍රමහේෂිකාවට කියනවා දරුවන් නැති අයට මම දරුවෝ දෙනවා කියලා. ඒ වෙලාවේදී සුමේදා කාන්තාව කියනවා හොඳයි එහෙනම් මට දෙන්න. ශක්‍ර දෙවියන්ට පොරොන්දු වෙනවා දරුවෙක් ලබා දෙනවා කියලා. ශක්‍ර දෙවියෝ නැවතත් තවුතිසා දිවි ලෝකෙට පැමිණිලා අර මනුෂ්‍ය ලෝකේ මහ පිංකමක් කරලා දෙව්ලොව උපන්න තාත්තයි පුතයි දෙන්නව මුණ ගැහෙනවා. පුතාට කතා කරලා කියනවා ඔබ මනුෂ්‍ය ලෝකෙට යන්න. මනුෂ්‍ය ලෝකේ සුමේදා කියන අග්‍රමහේෂිකාවගේ කුසේ දරුවෙක් වෙලා උපදින්න. ඔබට දිව්‍ය ලෝකේ ලබන්නට තිබිච්ච සැප සම්පත් සියල්ලක්ම මම මනුෂ්‍ය ලෝකයේදී ලබලා දෙන්නම්. මේ පොරොන්දුව මත අර නලකාර පුත්‍රයා සුමේදා කියන අග්‍රමහේෂිකාවගේ කුසේ දරුවෙක් වෙලා ඉපදුනා. පිටුතර මෙතන විශේෂ කරුණක් අපට මතක් වෙනවා. ඒ තමයි අදටත් පින්වතුනි බලන්න දරුපල නැතුව බොහෝ පීඩාවට පත්වෙන පුරුෂයෝ කාන්තාව ඉන්නවා. සමහර වෙලාවට මොවුන් දරුවන් ලබා ගන්නවා කියන චේතනාවෙන් බොහෝ මිත්‍යා දෘෂ්ටිවලට මුණ ගැහිලා ඒ මිත්‍යා දෘෂ්ටින් හරහා දැඩි මිත්‍යාවට එකතු වෙලා බොහෝ පව් සිද්ධ කරගන්නවා. නමුත් පින්වත්නි මේ කාරණාවට අනුකූලව අපට යම් අදහසක් ගන්න පුළුවන්. කෙනෙකුට දරුවන් ලබන්න පුළුවන් හොඳින් සිල් රැක්කොත්. හොඳින් සීලිය ආරක්ෂා කරලා ප්‍රාර්ථනාවක් කරනවා නම් පින්වතුනි මේ දරුපල නැති අයට දරුපල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කාරණාව මම හිතනවා බොහොම විශේෂ කරුණක් වෙයි කියලා. දරුවන් නැති කෙනෙකුට කරන්න පුළුවන් බුදුදහමෙන් පෝෂණය වෙන්න පුළුවන් වටින දහම් කරුණා. එතකොට තමන්ට පුළුවන් නිවැරදිවම පංචශීලය ආරක්ෂා කරන්න. මාසෙකට දින කිහිපයක්වත් උපෝසත අෂ්ටාංග සීලිය සමාදන් වෙන්න. මෙන්න මේ කාරණාවල් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගත්තොත් ඒ දියුණු භාවය දිගින් දිගට ඇති කරගෙන ගියොත් යම් කර්මයක් තමන්ට සංසාරයේ දෝෂයක් හැටියට තිබුණොති ඒ කර්මය යටපත් වෙලා බොහෝ වෙලාවට තමන්ට දරුපල ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. එනිසා මිත්‍යා දෘෂ්ටින් වලට හසු වෙන්නේ නැතුව හොඳින් සිල් රැකලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් මගේ කුසේ පුණ්‍යවන්ත වූ කෙනෙක් උපදීවා කියලා පින්වත්නි ඒකාන්තයෙන්ම මහා පුණ්‍යවන්ත දරුවෝ මව් කුසක උපදින්න පුළුවන්. එවන් පුණ්‍යවන්ත දරුවෙක් මෙලොවට බිහි වුණාම ඒ පුණ්‍යවන්ත දරුවා හැම දිනාටම යහපතක් උදා කරන මහා ප්‍රඥාවන්ත දරුවෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එනිසා මිත්‍යා දෘෂ්ටින් වලට හසු වෙන්නේ නැතුව හැකි තාක්ම මේ සම්මාදිට්ඨික කාරණාවල් මත පිහිටලා කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද එහෙම කටයුතු කරනකොට තමයි අපිට
ලැබූ මනුස්ස ජීවිතයේ උසස් ප්‍රතිඵල ලබා ගන්නත් ලෞකික බලාපොරොත්තු පැතුමන් ඉටු කරගන්නත් සසරින් එතෙර වන මාර්ගයට අනුග්‍රහයක් ලබා ගන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ. එනිසා පින්වත්නි තමන්ට දරුඵල නැත්තම් කරන්න තියෙන හොඳම විකල්පය තමයි හොඳින් සිල් රැකලා ඒ වගේ වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතය තුළ ආරම්භ කර ගැනීම. එනිසා මිත්‍යා සංකල්පවලට හසුවෙන නැතුව සම්මාදිට්ඨික කාරණාවල් මත පිහිටලා කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. දැන් එහෙම දරුවන් නොමැති අය පමණක් නෙමෙයි මව්කුසක දරුවෙක් පිළිසඳ ගන්නවාය කියලා හිතන යම් කාන්තාවක් ඉන්නවනම් ඒ කාන්තාවටත් පුළුවන් තමනුත් හොඳින් සිල් රැකලා පුණ්‍යවන්ත දරුවෙක් මව්කුසක බිහි වේවා කියලා පිළිසඳ ගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් කරන්න. එහෙම සිල් රැකලා කරන ප්‍රාර්ථනාව බලවත් ප්‍රාර්ථනාවක්. එනිසා පින්වත්නි තමන්ගේ ජීවිතේ මේ වටින පුණ්‍යවන්ත කාරණාවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා නම් ඔබට බොහෝ උපකාර මේ ධර්මයෙන් ලබා ගන්නට පුළුවන්. අමතර කාරණාවක් මේ විස්තර කරේ සුමේදා කියන මේ අග්‍රමහේෂිකාවටත් දරුවන් නොමැති අවස්ථාවක සක්දෙවිඳුන් ඇය සිල් රකින්න නිසා දරුවන් ලබලා දෙනවා. එතකොට මේ පුතාට නලකාර පුතාට දිව්‍ය පුතාට කතා කරලා කියනවා මව් කුසක උපදින්න මනුෂ්‍ය ලෝකයේදී මම ඔබට දිවි ලෝකේ ලබන තිබිච්ච සීලම සැප සම්පත් ටික අඩුවක් පාඩුවක් නැතුව ලබලා දෙන්න. නලකාර පුත්‍රයා මේ කාරණාවට එකඟ වෙලා දෙව්ලොවින් චුත වෙලා සුමේදා කියන අග්‍ර මහේෂිකාවගේ කුසේ ඉපදුනා. ක්‍රමක්‍රමෙන් දරුවා වැඩෙනකොට අවුරුදු 16ක් සම්පූර්ණ වෙනකොට පොරොන්දු පරදි සක්දෙවිඳුන් අන්‍ය දෙවිවරුන්ගේ අනුග්‍රහයක් ඇතුව මැණික් වලින් විශාල මාලිගාවක් හදලා දෙනවා. මුළු මාලිගාවම මැණික් වලින් හදලා තියෙන්නේ. මහා පනාද කියන නමින් ඒ කාලේදී ධාර්මික රාජ්‍ය පාලනයක් කරගෙන යනවා. අවසානයේ මරණයට පත් වෙලා නැවතත් කර්මානුරූපීව දෙව්ලොව ඉපදුනා. අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු කාලේ අර නලකාර පුත්‍රයා දෙව්ලොවින් චුත වෙලා මනුෂ්‍ය ලෝක උපන්න මනුෂ්‍ය ලෝකයේ මරණයට පත් වෙලා නැවතත් දෙව්ලොව උපන්න මේ නලකාර පුත්‍රයා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ බද්දජී සිටුවරයාගේ පුතෙක් වෙලා ඉපදුනා. බද්දජී සිටු පුත්‍රයාට පින්වතුනි සසරේ කරපු මහ පින්කම් නිසා මහා පුණ්‍ය ඵලයක් විපාක දීලා තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වෙලා ඉපදෙච්ච වින්ද වගේ බද්දජී කියන සිටු පුත්‍රයාටත් මාලිගාවල් 3ක් තිබුණා. සාමාන්‍යයෙන් එක මාලිගාවක ඉඳලා තවත් මාලිගාවකට යන්නේ මාස 3කට වගේ සැරයක්. එහෙම යනකොට ගමේ ඉන්න බොහෝ පිරිසක් ඔය පෙරහැර බලන්න එනවා. සාමාන්‍යයෙන් ඒක බද්දජී සිටු පුත්‍රයාට අත්ලබන්න ලැබිච්ච අත්දැකීමක්. එක දවසක් සිටු පුත්‍රයා සුපුරුදු පරිදි තමන්ගේ එක මාලිගාවක ඉඳලා මාස කිහිපයකට පස්සේ තවත් මාලිගාවකට යනවා. නමුත් යනකොට වෙනදා තමන්ට ලැබිච්ච අත්දැකීම ඉදා ලැබුණේ කිසිම මිනිහෙක් තමන්ගේ පෙරහැර බලන්න ඇවිල්ලා හිටියේ නෑ. ඒ වෙලාවේදී බද්දජී සිටු පුත්‍රයා මේ කාරණාව පිළිබඳව පුරුෂයන්ගෙන් විමසලා බැලුවා. ඔවුන් කරුණු කාරණාවල් හොයාගෙන ඇවිල්ලා සිටු පුත්‍රයාට මතක් කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නගරයට වැඩම කරලා ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න බණ අහන්න මේ පෙරහැර බලන්න එන සියලුම ගමේ ගම්වැසියෝ ගිහිල්ලා තියෙනවා. බද්දජී සිටු පුත්‍රයා බලනවා මගේ පෙරහැරට වඩා මොකද එතන තියෙන විශේෂත්වය. මමත් යන්න ඕන කියලා හිතාගෙන සිටු පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට ගමන් කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ධම්සභා මණ්ඩපේ කොනක ඉඳගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න ගමන්ම ධර්මයේ වැටහිලා සිව්පිලි සිබියාවට පත්වුතු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. බද්දජී සිටු පුත්‍රයා රහත් බව දැනගත්තු භාග්‍යවතුන් වහන්සේ පියාට මේ කාරණාව මතක් කරනවා. ඔබේ පුතා දැන් රහත් වෙලා ඉන්නේ.
දැන් අවසර දෙනවනං දැම්මම් පැවිදි කරවනවා. හැබැයි පැවිදි නොවුනොත් ඔබේ පුතායි කාන්තෙම පිරිනිවන් පාවි. සිටුපුත්‍රයාගේ පියා කල්පනා කරනවා මැරුණොත් මට රූපයවත් දකින්න ලැබෙන්නේ. ඒ නිසා මහනවෙන් අවසර දුන්නොත් මට රූපය හරි බලාගන්න පුළුවන් කෙළ හිතලා බද්ධජී සිටුපුත්‍රයාට භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදිවෙන් අවසර දෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ විශේෂ මහරහත් තත්ත්වයක් සමග පැවිදිවෙච්ච මහ පුණ්‍යවන්තී. බලන්න පිංහතුනි මේ ශාසනී කොයි තරම් දුෂ්කරව මාර්ගඵල ලබපු භික්ෂුන් වහන්සේලා වැඩ හිටියද. චක්කුපාල හාමුදුරු රහත් බව ලබන දවසේදී ඇස් දෙක අන්ධ වුණා. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ රහත් බව ලබපු මොහොතේ සුළු මොහොතකට පස්සේ මහරහතන් වහන්සේට හරකෙක් කැනලා පිරිනිවන් පෑවා. ඒ වගේ ගත්තම ශාසනී බොහෝ දෙනෙක් මෙ නිවන් දකිනකොට විශාල වීරයක් ඒ සඳහා වඩල තියෙනවා. පිංහොතුනි මේ බද්ධජී සිටපුත්‍රයා රහත් බව ලැබේ කොහොමද? සියලු ආභරණ දරාගෙන ගිහිවස්ත්‍ර ඇඳගෙන ධර්මශාලාවේ කොනක බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් අහලා ඒ ධර්මදේශනාව වටහාගෙනයි ශාසනයට එකතු වෙලා රහත් බව ලැබුවේ. එතකොට පිංහතුනි බලන්ඩ සම්බුද්ධ ශාසනයෙහි දුක්ඛ ප්‍රතිපදාවකින් දුක් මාර්ගයකින් දුක ප්‍රතිපදාවක් ලබන මේ ශාසනයේ ධර්මශාලාවේ කොනක ගිහිවස්ත්‍ර දරාගෙන ආභරණ දරාගෙන බණ ටිකක් අහගෙන ඉන්න ගමන් රහත් වෙනවා කියලා කියන්නේ. ඒ රහත් ඵලය කොයි තරම් නම් පුණ්‍යවන්ත ඵලයක් වෙනව ඇද්ද? පිංහතුනි බද්ධජී මහරහතන් වහන්සේට ඒ තරම් මහා භාග්යක් ඇත්තටම ලැබුණේ එදා අර පසේ බුදුරජාණන් වහන්සේලාට වස්කාලය කරපු උපස්ථානයේ පිනක් නිසා. ඒකයි මම සඳහන් කරේ මේ වස්කාලය කියලා කියන්නේ අතිශයම වැදගත් කාලවකවානුවා. ඔබව මේ සඳහා උනන්දු කරවන්නයි මා මේ කාරණාවල් ටික ඔබට මතක් කළේ. අපි හරියට කරුණු කාරණාවල් වටහාගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ මේ කාරණාවල් අනුගමනය කරන්නට පුළුවන් නම් අපට සංසාරයට මහා පිනක් එකතු කරගන්න පුළුවන්. රහත් බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේත් යන්නේ එකම නිවනට, සියලුම ශ්‍රාවකයන් වහන්සේලා යන්නේත් එකම නිවනකට. නිවන වෙනසක් නෑ. හැබැයි අපට පුළුවන් නම් අර වගේ පහසුම ආකාරයෙන් අපේ මාර්ගඵල ලබා ගන්න. පින්වතුනි, ඒ ඵලය බුදුරජාණන් වහන්සේ පවාගේ කරලා තියෙනවා. වීරියක් බොහෝ සෙයින්ම වඩන්නේ නැතුව බණපදයක් අහනකොට මාර්ගඵලයක් ලැබෙනවා කියලා කියන්නේ ඒක බොහොම විශේෂ අවස්ථාවක්. එනිසා මම සඳහන් කළේ මේ වස් කාලය කියලා කියන අපට බොහොම වැදගත්. දැන් බද්ධජී මහරහතන් වහන්සේ පැවිදි කරවලා භාග්‍යවතුන් වහන්සේ දවසක් එක්තරා ගඟක් අසලකට වැඩම කරනවා බද්ධජී තෙරුන් වහන්සේ සමග. එහිදී භාග්‍යවතුන් වහන්සේ විශාල මාලිගාවක් පොළොව යටි මතු කරලා ඉහළට ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ යනවා, බද්ධජී මතකද මේ මාලිගාව? රහතන් වහන්සේ කියනවා, එහිමයි ස්වාමීනි. පෙර ආත්ම භාවයක රජෙක් වෙලා ඉන්න කාලයේදී මම සැප සම්පත් විඳපු මාලිගාව. එහෙනම් එදාර මහා පනාද කියන රජතුමා වෙලා රාජ්‍ය කරන කාලේ දෙවිවරු විසින් හදලා දුන්නු මාලිගාව රජතුමා මිය පරලෝ ගියයින් පස්සේදී පොළොවට ගිලා බහැලා තියෙනවා. පින්වත්නි, මේ මාලිගාව ඇයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ වෙනකන් ඒ විදිහට පොළොව යට තිබිලා තියෙන්නේ? ඒකට හේතුව තමයි එදා පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරද්දී පුතා පමණක් නෙවෙයි තාත්තත් උපස්ථාන කළා. දැන් මේ මාලිගාව ලැබුණේ අර දෙන්නගේම තියෙන කුසල ක්‍රියාව නිසා. හැබැයි දැන් මාලිගාවේ සැපවින්දේ එක්කෙනෙක් පමණයි. පින්වත්නි, ඒ මාලිගාව අදටත් මහ පොළොවේ යට අපට හොයාගන්න දුෂ්කර වෙන විදිහට මහ පොළොවේ යට තියෙනවා. මොකටද ඒක තියෙන්නේ? අර නලකාර තාත්තයි නලකාර පුතයි කියන මේ දෙන්නගෙන්
නලකාර තාත්තා ආයමත් නැවත ඉලියට එන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනී. ඒ දවසට අර මාලිගාව නැවතත් පොළො යටින් මතුවෙලා මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංක නමින් සක්විති රාජ්‍ය ලබන අර නලකාර තාත්තට මාලිගාවේ සැපවිදින පුළුවන්කමක් ලැබෙනවා. පින්වත්නි, එදා ඒ සක්විති රජතුමා මාලිගාව යොදුන් ගණනාවක් අහසට ඔසවල කුඩු කරලා කෑලි කෑලිවලට කඩලා අධිෂ්ඨාන ශක්තියෙන්ම සියලුම පිරිසට ආරාධනා කරවලා ඔවුන්ටර මාලිගාවෙන් කැඩිල බිඳල ගියපු මැණික් දන් දෙනවා. එහෙම දන් දීලා විශාල පිරිසක් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. මේ අවස්ථා දෙකම ඉතාමත්ම විශේෂයි කියලා මට හිතෙනවා. අපට ලැබිච්ච දුර්ලභ ආත්ම භාවයක බුද්ධෝපස්ථානය කරනව වගේම විශේෂයම සංඝෝපස්ථානය කරන්නට පුළුවන් කාරණාවක් තමයි මේ වස්තුම්මාසය කියලා කියන්නේ. මහපින් වැඩෙන මහපින්කම. එනිසා මේ වස්කාලේ ඔබටත් පුළුවන් උපස්ථාන කරලා ඒ මහත් පින ඔබේ සංසාරයට එකතු කරගන්න. අපි එහෙමනම් ඒ පින කොහොමද මේ වස්තුන් මාසය කරගන්නේ? තමන්ට පුළුවන් වස් සමාදන් වෙලා ඉන්න පින්වත් ස්වාමීන් වහන්සේලා සොයලා උන්වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරන්න. මෙතනදී විශේෂත්වය තමයි සිව්පසයෙන් සංග්‍රහ කිරීම. ඒ සිව්පසයෙන් සංග්‍රහ කරද්දී කැපදේවල් මොනවද? අකැපදේවල් මොනවද? මේවා පිළිබඳ හොඳ ප්‍රඥාවකින් කටයුතු කරලා කැප වූ දේවල් වලින්ම කැප වෙලාවල් වලට ඔබට පුළුවන් සිව්පසයෙන් සංග්‍රහ කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ විශාඛා උපාසිකාව අරමුණු කරගෙන තමයි දවසක් මේ සුරුචි ජාතකයේ දේශනා කළේ. මහා පනාද කියලා රජතුමා වෙලා බද්දජී තෙරුන් වහන්සේ උපන්න කාලේ සුමේදා කියලා අග්‍රමහේෂිකාව වෙලා ඉපදුනේ වෙන කවුරුවත් නෙවෙයි අපේ විශාඛා මහෝපාසිකාව. ඒ ජාතක කතාව දේශනා කරන්න පාදක වුණේ දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවිල්ලා විශාඛා උපාසිකාව වර 8ක් ඉල්ලනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා පින්වත්නි වර දෙන්නේ නැහැ. වරයක් කියලා කියන්නේ දෙවිවරු රජවරු දෙන දෙයක්. දැන් රජ කෙනෙක් කියනවා කැමති වරයක් ඉල්ලන්න. එතකොට අර ඉල්ලන කෙනාට කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ වර දෙන එක අතික්‍රමණය කරපු කෙනෙක්. ඉක්මවපු කෙනෙක්. කාටවත් වර දෙන්නේ නැහැ. කිසිම බුදුරජාණන් වහන්සේ නමක් කිසිම කෙනෙකුට වර දෙන්නේ නැහැ. නමුත් පින්වත්නි විශාඛා මහෝපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් වර ඉල්ලනකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ඉල්ලපු වර 8 අනුමත කරනවා. ඒ විශාඛා මහෝපාසිකාව පින්වත්නි ඉල්ලපු වර 8 තමයි සියලු භික්ෂුන් වහන්සේලාට වැසිසලු දන් දෙන්න, ආගන්තුක භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න, ගමික භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න, ගිලාන භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න, ගිලන් උපස්ථායක භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න, ගිලන්නෝ භික්ෂුන් වහන්සේලාට බෙහෙත් දෙන්න, සියලු කාලේ භික්ෂුන් වහන්සේලාට කැඳ පූජ කරන්න, භික්ෂුණී සංඝරත්නයට වැසිසලු හෙවත් උදක සාටක පූජා කරන්න. විශාඛා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මේ වර 8 ඉල්ලුවම දුන්න හේතු කාරණාවල් විමසලා. භික්ෂුන් වහන්සේලා මේ කාරණාව කතා වෙනවා මේ විශාඛා මහෝපාසිකාව කියලා කියන්නේ මොන තරම් පුණ්‍යවන්ත කාන්තාවක්. බුදුරජාණන් වහන්සේ නමක් කිසිම කාලයක කිසිම කෙනෙකුට වරයක් දෙන්නේ නැහැ. ඒක පොදු නීතියක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ විශාඛා උපාසිකාවට වරය දුන්නා. බුදුරජාණන් වහන්සේගේ මේ විශාඛා උපාසිකාවගේ මේ ආශ්චර්ය පිළිබඳ කතා කර කර ඉන්නකොට භික්ෂුන් වහන්සේලා
භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළා කියනවා මහණෙනි මේක පුදුමයට පත් වෙන්න ඕන කරුණක් නෙමෙයි. බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන කාලේ මමද විශාකා උපාසිකාවට ඒ භවයන් වලදීත් මම මේ විදිහටම වරදීලා තියෙනවා. ඒක තමයි සුරුචි ජාතකය දේශනා කරන්නට යෙදිච්ච නිදාන කතාව. ඒ සුරුචි ජාතකයේදී මේ කාරණාව විශේෂයෙන්ම දක්වලා පෙන්වන්නේ පින්වත්නි බුද්ධෝපස්ථානය කිරීම සංඝෝපස්ථානය කිරීම නිරන්තරයෙන්ම පින්වත්නි මහ පින් වැඩෙන පින්කම්. හැබැයි මේ කාරණාව අපි නුවණින් වටහා ගන්නට ඕන කරුණා. අපට පින්වතුනි අද අපි යම් උත්සාහයක් හෝ දරලා බුද්ධෝපස්ථානයේ සංඝෝපස්ථානයේ අපි කරනවා නම් ඒ කාරණාවල් පින්වත්නි අපේ සංසාරයට ප්‍රයෝජනවත් වන දෙයක් බවට පත් වෙනවා. පින්වතුනි අපට පුළුවන් නම් මේ වස්තුන් මාසේ මහා සංඝරත්නය වෙනුවෙන් අපෙන් විය යුතු යුතුයකම වගකීම හරියට සකස් කළා කරන්න පින්වතුනි ඒක වටින කරුණක් බවට හඳුන්වන්නට පුළුවන්. මොකද අද ලබන පුහුණුව සංසාරේ යම්කිසි දවසක බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණු පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණු මහරහතන් වහන්සේ නමක් මුණ ගැහුණොත් ඒ සංසාර පුරුද්ද මතුවෙලා උන්වහන්සේලාට උපස්ථාන කරන්නත් අපේ හිත පින්වත්නි පැකිලෙන්නේ නෑ. මොකද සංසාරේ ඉඳලම අපි ඒ කාරණාව හොඳින් පුරුදු පුහුණු කරලා තියෙන නිසා. ඒ නිසා මේ වස්තුන් මාසය ඔබට සසරට උපකාරයක් වීම පිණිස සැලසුම් කරගන්න. දැන් සාමාන්‍යයෙන් වස් කාලයේදී කල යුත්තේ භික්ෂුන් වහන්සේලා රහත් බව පිණිස වීරිය වඩන එක. තමන්ගේ නිවන වෙනුවෙන් වීරිය වැඩිම තමයි භික්ෂුන් වහන්සේලාට පැවරලා තිබෙන කාර්යභාරය. ඒ වීරිය වඩන භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කරන එක තමයි මේ වස්තුන් මාසේ දායකයන්ට පැවරලා තිබෙන කාර්යභාරය. මෙන්න මේ කාර්යභාරයන් දෙකම හරියට අවබෝධ කරගත්තොත් මේ දෙපිරිසම හරි අවබෝධයෙන් කටයුතු කරනවා. මොකද අපි පන්සලට ගිහිල්ලා කුමක්ද කරන්නට ඕන? අපි මොන වගේ දෙයක්ද පන්සලේ කරන්න ඕන? අපෙන් වෙන්න ඕන වගකීම් කොටස මොකක්ද කියලා මේ කරුණු කාරණාවල් පිළිබඳව හරි හැටි අවබෝධයක් ඔබේ ජීවිතේ තියෙනට ඕන. ඒ කාරණාව ඔබ හරියට වටහා ගත්තොත් ඔබේ සංසාරයට ඒක මහත් ප්‍රයෝජනයක් උදා වෙන කාරණාවක් බවට පත්වේ. පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍ය මොනවද කියලා කාරණාවල් විමසලා උන්වහන්සේලාට දන් පැන් පූජා කරන්න. ගිලන්නෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ ගිලන්නෝ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න. අවශ්‍ය ආහාර පාන මොනවද? අවශ්‍ය බෙහෙත් මොනවද? උපස්ථායක භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒ උපස්ථායක භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න. මේ කාරණාවල් ඔබට හරියට අවබෝධ කරගෙන කරන්න පුළුවන් නම් ඔබට වඩාත් උසස් ප්‍රතිඵලයක් ලැබෙන වටින කරුණක් බවට ඒක ජීවිතේ පරිවර්තනය කරගන්න පුළුවන්. විශාකා උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ මේ වරාට ඉල්ලුවම භාග්‍යවතුන් වහන්සේ අහනවා, විශාකාවනි මෙවැනි වරාටක් තථාගතයන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබ මේ වරාටේ දැකපු ආනිසංස මොනවද? ඒ වෙලාවේදී විශාකා උපාසිකාව කියනවා, ස්වාමීනි මම මේ වරාට ඔබ වහන්සේගෙන් ඉල්ලුවේ මේ සවැත් නුවරට වැඩම කරන යම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ කුමන හෝ භික්ෂුන් වහන්සේ නමක් මේ වරාටෙන්
එක කරුණකට හෝ ජීවිතය මුහුණ දෙනවා ඇති. භික්ෂුන් වහන්සේලාට වැස්සි සලු පූජ කරනකොට ආගන්තුක භික්ෂුන් වහන්සේලාට දන් දෙනකොට ගමෙහි ඇවිදෙන භික්ෂුන් වහන්සේලාට දන් දෙනකොට ගිලන්නෝ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනකොට මේ සැවැත්නුවරට වැඩම කරන ඕනම භික්ෂුන් වහන්සේ නමක් මේ කාරණාවල් අටෙන් එකකට හෝ හසුවෙන්න පුළුවන්. එතකොට ස්වාමීනී යම් කලෙක මේ ශාසනයේ යම් තෙරුන් වහන්සේ නමක් කාලක්‍රියක් කළොත් එතනදි කවුරු හරි කෙනෙක් ඔබහන්සේකින් විමසුවොත් මේ මැරිච්ච කෙනා කොහේ ඉපදිලා ඉන්නවද කියලා ඔබහන්ස එතනදි කියාවි මෙයා සෝවාන් වෙලා මෙයා සකදාගාමි වෙලා මෙයා අනාගාමි වෙලා මෙයා රහත් වෙලා කියලා. ඒ වෙලාවේදී මම නිෂ්ඨාවටම පැමිණලා දැනගන්නවා ස්ථීර වශයෙන්ම දැනගන්නවා ඒ කාලක්‍රියා කරපු භික්ෂුව එක දවසක් කර සැවැත් නුවරට වැඩම කරලා ඉන්නවද ඉඳලා තියෙනවද කියලා. එතකොට මට දැනගන්න ලැබුණොත් ඒ තෙරුන් වහන්සේ යම් කලෙක සැවැත් නුවරට වැඩියා කියලා ස්වාමීනි මට අප්‍රමාණ ප්‍රීතියක් හිතට දැනෙනවා. මගේ හිතේ ප්‍රමෝද්‍ය හටගන්නවා. මොකද ඒකාන්තයෙන්ම මේ තෙරුන් වහන්සේ මගේ මේ උපස්ථාන අටෙන් එකඳු උපස්ථානයක් හෝ ලබලා ඇති. මට ඒක ගැන හිතද්දී මගේ හිතේ ස්වාමීනි ප්‍රමෝද්‍ය හටගන්නවා. ස්වාමීනි මගේ හිතේ ප්‍රීතිය හටගන්නවා. ස්වාමීනි මගේ හිතේ පස්සද්ධිය හටගන්නවා. ස්වාමීනි මගේ හිතේ මේ පස්සද්ධියත් එක සැපය හටගන්නවා. ස්වාමීනි සැපයෙන් සැහැල්ලු වෙන මගේ කය නිසා සිත සමාධිගත වෙනවා. සමාධිමත් වූ හිතක් තියෙන මට ඉන්ද්‍රිය භාවනා බල භාවනා බොජ්ජංග භාවනා කියන මේ භාවනාවල් වඩන්න පුළුවන් කමක් ලැබෙනවා. ස්වාමීනි මෙන්න මේ ආනිසංසය දැකලයි ඔබ වහන්සේගේ මේ වරාට මං ඉල්ලන්නේ. භාග්‍යතුන් වහන්සේ සාදු සාදු කියලා විශාඛා උපාසිකාවගේ කාරණාව අනුමෝදන් වෙලා කියනවා විශාඛව මම ඔබට මේ වර 8 ලබල දෙනවා. භාග්‍යතුන් වහන්සේ අවසානයේදී කියනවා අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං ආගන්තුක බත්තං ගමික බත්තං ගිලාන බත්තං ගිලානුප්පට්ඨාක බත්තං ගිලාන බේසජ්ජං දුව යාගුන් භික්ඛුණී සංඝස්ස උදක සාටික කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා ඒ වර 8 අනුමත කරනවා. පින්වතුනි විශාඛා උපාසිකාව නිසා මේ ශාසනයේ තවත් නීතියක් ඇති වුණා. විනය නීතියක් ඇති වුණා. එතකොට මේ විශාඛා උපාසිකාවට ඒ වගේ දෙයක් ලැබුණේ අර සංසාරේ ඉඳලාම මහ පිං වඩපු නිසා. එහෙනම් අදත් අපි ලැබිච්ච මේ අවස්ථාවේදී සසරට උපකාරයක් වීම පිණිස මේ කරුණු කාරණාවල් හරිහැටි අවබෝධ කරගෙන පින්වත්නි අපි කටයුතු කළේ නැති වුණොත් ඒකාන්ත වශයෙන්ම අපට මේ ලැබිච්ච අවස්ථාව මගහැර ගැනීමේ පාඩුව සංසාරේ ජීවිත ගණන් අපටත් විඳින්න සිද්ධ වෙනවා. අපි ලොකු පාඩුවක් කරගත්ත කියලා. අර භාග්‍යතුන් වහන්සේ අවස්ථාවකදී දේශනා කරනවා එක්තරා ස්ථානයකට බහණ්ඩ වගේක් මිලදී ගන්න එන්නේ කියලා වෙලෙන්දෙකුට ආරාධනා කරාම වෙලෙන්ද කියනවා මම හවස් වෙලා ওই පැත්තට එන්නම් බහණ්ඩ ටික ගන්න. මොකද ඒ බහණ්ඩවල ඒ තරම් වටිනකමක් තියෙනවා. එක බහණ්ඩයක් දහස් ගණනකට අලෙවි කරන්න පුළුවන්. හැබැයි මිලදී ගන්න පුළුවන් කුඩා මුදලකින්. වෙලෙන්ද හවස යනකොට වෙනත් වෙලෙන්දෙක් ඇවිල්ලා අර බහණ්ඩ ටික අරගෙන ගිහිල්ලා. වෙලෙන්දට ලොකු පාඩුවක් වුණේ. මොකද පාඩුව ප්‍රමාද වෙච්ච නිසා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහණෙනි වෙලෙන්දට උනේ සුළු පාඩුවා. හැබැයි මේ වටින අවස්ථාව මගහරව ගත්තොත් මහණෙනි නුඹලට වෙන ඊට වඩා ඊටත් වඩා පාඩුවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදීව වීරිය වඩන්න. එනිසා ඔබ මේ ලැබිච්ච වස්තුන් මාසේ හොඳින් උපස්ථාන කරන්න භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේලා පිළිබඳ හොයලා බලන්න. උන්වහන්සේලාට දන්පැන් පූජා කරන්න. කැප දේවල් කැප වෙලාවට දෙන්න. ඒ වගේ කාරණාවල් පිළිබඳ ඔබ අවධානයක් යොමු කරන්න. කොහොද දැන් අපි දන්නව ලංකාවේ මේ වස් කාලයේ කටන පින්කම් පවා අලුත් විදියට දේවල් එකතු කරලා කරන්න යෑමේ ප්‍රතිවිපාක නිසා මේ කාරණාවල් බොහෝසේ මද වෙනකොට විකෘති වෙලා වෙනස් වෙලා කියලා සමහර වෙලාවකට හැඟෙනවා. උදාහරණයක් හැටියට කියනවනම් කටන පින්කමේ කරන පෙරහැර. ලොකු වියදමක් කරලා මහ පෙරහැරක් කරගෙන සමහර පෙරහැරවල් දිහා දකිනකොට හිතෙනවා දායකත්වයේ දරුපයි කොයිතරම් පවුගොඩක්ද කරගන්න කියලා. පෙරහැරක තියෙන්න ඕන දකිනකොට හිත නිවෙන ස්වභාවය. අපේ හිතේ පෙරහැරක් දිහා බලාගෙන ඉන්නකොට ඇති වෙන්න ඕන සමාධිමත් බවක්. නමුත් අද තියෙන පෙරහැරකින් එහෙම දර්ශනයක් අපට පේන්නේ නැහැ. පින්වත්නි, ඔබ මෙන්න මේ කාරණාව හරියට අවබෝධ කරගන්න. මොකද ඔබට සමහර විටකදී හිතන්නේ බලන්නේ නැතුව කරන යම් දේවල් නිසා සංසාරයේදී අති භයානක දේවල් වලට ඔබේ ජීවිතේ මොහොන පාන වෙන්න පුළුවන්. අපට පින්වතුනි ධර්ම රත්නයක් බුදුරජාණන් වහන්සේ මේ විදියට සංග්‍රහ කරලා ගියේ අපට හිතලා යමක් කරන්න නෙමෙයි. උන්වහන්සේ දේශනා කරපු කාරණාවල් අනුගමනය කරන්න විතරයි උන්වහන්සේ අපට මේ කාරණාවල් මේ විදිහට ඉතුරු කරලා ගියේ. අපට හිතලා යමක් තේරුම් අරගෙන යම් දෙයක් කරන්න පුළුවන් නම් අපට මේ ධර්මයෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබ පින්කමක් කරනකොට මුලින්ම හොයලා බලන්න මේ කරන පින්කමේ මගේ සංසාරයට අලාභයක් වෙන මොකක් හරි දෙයක් තියෙනවද? ඒ කාරණාවල් වටහා ගත්තොත් මං හිතනවා ඔබට කුසල් වැඩෙන පින් වැඩෙන පින්කමක් ඔබේ ජීවිතයට කරගන්න පුළුවන් කමක් ලැබී කියලා. ඒ නිසා පින්වතුනි ඔබ මේ කාරණාව හරි හැටි වටහාගෙන ලැබිච්ච දුර්ලභ මොහොතේදීම පින්වතුනි ඔබ මේ කටයුත්ත වෙනුවෙන් අවධානය යොමු කරලා වස්තුන් මාසේ මහා පින් වැඩෙන පින්කමක් කියලා හිතාගෙන සංඝෝපස්ථානය කරන්න. අපි දන්නවා net නාලිකාවත් ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයකින් නොවිච්ච ආකාරයේ මහත් පින්කමක් වසර ගණනාවක් පුරාවටම සිද්ධ කරගෙන එනවා. අපට දැනගන්න ලැබුණා මේ වර්ෂයේ වස්තුන් මාසේ සහ කටින මහා පින්කම net නාලිකාවේ අනුග්‍රහය ඇතුව මේ වර්ෂයේ සිද්ධ වෙන්නේ ලංකාවේ ඓතිහාසික පුණ්‍යවන්ත ස්ථානයක් බවට පත් වෙලා තියෙන දෙවනගල මහා පුදබිමේ ලංකාවට ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක් බවට පත්වෙච්ච ඒ මහා පුදබිම තුළ මෙවරත් ඒ වස්තුන් මාසේ සහ කටින මහා පින්කම net නාලිකාවේ අනුග්‍රහයෙන් සිද්ධ වෙනවා. මං හිතනවා ඔබට ඒ කාරණාවිනුත් තවත් බොහෝ පින්කම් කරගන්නට net නාලිකාව ඉදිරියට අවස්ථාව උදා කරලා දේවි. ඒවටත් සම්බන්ධ වෙලා ඔබ මේ කරන මහා කටයුතු වලට අවධානය යොමු කරලා ඔබට සංසාරයට උපකාරයක් වෙන කුසල් වැඩෙන පින් වැඩෙන ඒ පින්කම් වලට ඔබේ ජීවිතයත් ඔබේ සිතත් නැඹුරු කරන්න උත්සාහ කරන්න. මං අද දවසේ මේ දේශනාව තුළින් ඔබට විශේෂ කාරණාවක් මතක් කරීමේ නිසාමයි ඒ තමයි අපට මේ ලැබිච්ච අවස්ථාවේදී ප්‍රයෝජනයක් ලබාගෙන අපට සංසාරයට උපකාරයක් වෙන යමක් කරගන්න අපට අපොහොසත් වුණොත් අපට ආයි සංසාරේ මෙවන් අවස්ථාවක් කොයි වෙලාවෙ ලැබෙයිද කියලා දන්නේ නැති නිසා. ඒ නිසා වස්තුන් මාසේ ඔබ හොඳින් සංඝෝපස්ථානය කරන්න, ඔබ හොඳින් බුද්ධෝපස්ථානය කරන්න. එහෙම බුද්ධෝපස්ථානය සංඝෝපස්ථානයන් කරලා
විශාකා උපාසිකාවට ලැබුණ වගේ මහා පනාද බද්ධජී තෙරුන් වහන්සේට ලැබුණ වගේ අනාගතයේ සක්විති රජතුමාට සංකනම් සක්විත රජතුමාට ලැබෙන තියෙනවා වගේ ආනන්ද මහතෙරුන් වහන්සේට ලැබුණ වගේ උසස් ප්‍රතිඵල ඔබේ ජීවිතයට ලබා ගන්න පුළුවන්. එසේ උසස් ප්‍රතිඵල ලබා ගන්න ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටම හැකියාව ලැබේවායි කියන ප්‍රාර්ථනාවෙන් අද අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. එමනම් අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට දේශනා කරවලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුමනසාර මාවත සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රීකුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා සහ මාතර නවරෝහලේ සේවය කරන දන්තශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය ඇතුළු එවගේම දනිරු වත්මිර පොංචි පුතුණුවන් ප්‍රධාන පවුලේ පින්වන්ත පිරිසයි දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දානමේ පින්කම සඳහා සම්බන්ධ වෙලා රැස් කරගත්තා වූ පින් බලයෙන් ප්‍රාර්ථනා කරනවා කද්දුව දම්පල්ල පාර ශ්‍රීකුල නිවසේ විසූ මිය පරලෝකීය ධර්මසේන හෙට්ටිආරච්චි ආදරණීය පියාණන්ටද එවැගේම යසවතී පීරිස් දයාබර මෑණියන් ඇතුළු මිය පරලෝකීය දෙමාපියන් ප්‍රධාන සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආදරණීය මව්දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වේවා. එවැගේම කොළඹ IDH වාසය කළ මිය පරලෝකීය නෙල්සන් බාපාටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම දායකත්වයේ දරන දෙපළගේ නමින් මිය පරලෝකීයපු සියලුම මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම ගංහැල අකුරැස්ස නිරෝෂා නිවසේ වාසය කරන විමලසේන පතිරණ දයාබර පියාණන්ටත් කරවිටගේ යසවතී ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එවැගේම කොළඹ IDH වාසය කරන ප්‍රේමණී පීරිස් දයාබර පුංචි අම්මාටත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වන අපටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් ඒ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් රැස් කරගත්තා වූ කුසල බලයෙන් යසාන් ශ්‍රීකුල කුලතුංග හෙට්ටිආරච්චි මහත්මයාටත් වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මියටත් දනිරු වත්මිර පුංචි පුතුණුවන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. ඒ පින්වන්ත පිරිස කරන කින සියලු කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. සියලු බලාපොරොත්තු පැතුමන් සිතන පතන ආකාරයට මිටු කරගෙන තමන්ගේ ජීවිතේ උසස් ප්‍රතිඵල ලැබෙන වටින පින්කම්වලට තව තවත් සම්බන්ධ වෙලා ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ බොහෝ කුසල් දහම් වඩන්නටත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරන්නටත් හැකියාව ලැබේවා. එවැගේම නෙත් නාලිකාවේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මයේ අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ආදරණීය මෑණියන්ටත් මියගේ පියාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං